සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. අප දන්නවා අප සියලු දෙනාටම ලැබිය යුතු වටිනාම දේ තමයි නිරෝගී බව කියලා කියන්නේ. අන්න ඒ නිරෝගී බව රැකගන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඔබට සහායක් වන්නයි අප මේ අවදානමට පෙර ව්‍යාපෘතිය සංවිධානය කළේ. වර්තමානයේ බොහෝ දෙනෙක්ට ගැටලුවක් පවතින කොලෙස්ටරෝල් සහ ෆැටි ලිවර් ගැන අපි පසුගිය වැඩසටහන් වලදී කතා කළා. අවදානමට පෙර සැබැඳියේ තුන්වෙනි දිගහැරුම සමගින් අදත් අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ එවැනිම වූ වැදගත් රෝගයක් ගැන. දියවැඩියාව. දියවැඩියාව කියන්නේ අපිට නුපුරුදු රෝගයක් නම් නෙවෙයි. නමුත් දියවැඩියාව කියන්නේ අපිට සුව කරගත නොහැකි නමුත් පාලනය කරගත හැකි රෝගයක්. ඉතින් මේ ගැන අවදානමට පෙර ඔබව දැනුවත් කිරීමට කිරිබත් කුඹර සිංහ සමාජයත් ඇතුගල්පුර රියෝ සමාජයත් එක්ක මෙහි තෙවන අධ්‍යයන ලෙස මේ ක්‍රියාත්මක කරන්නේ ඒ නිසයි. ඒ සඳහා අද දින අප සමග සම්බන්ධ වෙන ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. එමෙන්ම අද දින අප සමග සම්බන්ධ වෙනවා අධ්‍යක්ෂ බහුල ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේරණුවර මහතා ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව අද දින අප පිළිගන්න ලබනවා. එමෙන්ම අවදානමට පෙර ව්‍යාපෘතියේ සියලුම වගකීම් කරටගෙන කටයුතු කර කිරිබත් කුඹර සිංහ සමාජයේ නියමුවාණන් වන ලක්ෂ්මන් සිංහ ඉංජිනේරු ලක්ෂ්මන් උල්ලන්දපිටිය මහතා ඇතුළු සිංහ සමාජයේ සියලුම සමාජිකාවන්ද අතුගල්පුර රියෝ සමාජයේ සියලුම සමාජිකාවන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එසේනම් කාල වේලාවකින් අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ සඳහා ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේරණුවර මහතාට මා ගෞරවයෙන් යුතුව හැරයුම් කර සිටිනවා. ඒ සමගම ඔබට නැවතත් මතක් කරන්නම් ඔබට මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් පැන නැගී නම් ඔබට පුළුවන් මේ chat box එක වෙතට යොමු කරන්නට. දේශනයේ අවසානයේදී අපි ඒ ගැටලුව වලට පිළිතුරු ලබා දීමට සූදානම්. වෛද්‍යතුමනි ඔබේ අවස්ථාව. බොහොම ස්තුතියි දුව. අද අපි කතා කරන්න හදන්නේ විශේෂ මාතෘකාව. මේක හරියට අපේ ජාතික රෝගය වගේ දැන් හැමතැනම දියවැඩියාව. මේ දියවැඩියාව කියන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් මම කතා කරනකොට කතා කරන්නේ කය, මනස, කර්මය කියන තුනම එකතු කරලා තමයි මගේ දේශන මම පවත්වන්නේ. මොකද මම කරන්නේ හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය තමයි මම අනුගමනය කරන්නේ. එතකොට මට කය විතරක් අරගෙන ඒක කතා කරන්න බෑ. මනස විශේෂයි. ඒ වගේම කර්මය, ආධ්‍යාත්මික කය කියන එක. ආධ්‍යාත්මයත් මේකට සම්බන්ධයි. මනස සම්බන්ධ වෙන්නේ කොහොමද? දියවැඩියාවට. දැන් ඔබ දැකලා ඇති දියවැඩියාව තියෙන රෝගීන් මේ රෝගේ අල්ලගෙන ඉන්නවා. මට දියවැඩියාව කියන එක සමහරු ඉන්නවා දියවැඩියාව එන්ජොයි කරනවා. මම කියන එක පිළිගනිත් දන්නේ නැහැ ඔයගොල්ලෝ. නමුත් වෙන්නේ ඒක. මට ඩයබටිස්. මම ගන්න මෙන්න මේ ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එක. මම යන්නේ මේ දොස්තර මහත්තයා ගාවට. කියලා හරි උජාරුවෙන් මේක හිතෙන් අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ මානසික බැඳීම මේ දියවැඩියාව ඉදිරියට ගෙනියන්න හේතු වෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි දියවැඩියාව කියන එක මේ මනසින් අයින් කරන එක. නැත්තම් නැති දියවැඩියාවත් හැදෙනවා. දැන් වෛද්‍යවරයෙක් ගාවට ගියාම වෛද්‍යවරයා දැන් වාට දියවැඩියාව වාට දැන් මුළු ජීවිත කාලෙම මේ දියවැඩියාව තියෙනවා කියලා කියපු ගමන් ඉතින් එයා මානසිකව වැටෙනවා. වැටිලා ඊට පස්සේ කරන්නේ මොකද? ඒක අල්ලගන්න. එහෙනම් පළවෙනිම කරන්න ඕන දේ තමයි මේ දියවැඩියාව කියන රෝගය හිතෙන් අයින් කරන එක. දැන් අපි හැමදාම උදේට බ්ලඩ් චෙක් කරනවා. අගේ අඩුයි නම් සතුටුයි. 150ක් 200ක් වුණාම අසතුටුයි. එහෙනම් මුලින්ම මේ මානසිකත්වය අයින් කර ගැනීම හොඳයි කියලා මම යෝජනා කරනවා. මාත් එක්ක සමහර විරුද්ධ වෙන්න පුළුවන්. ඒ මම හිතන් ඉන්න හැටි. මම ඉගෙන ගත්ත හැටිත් එහෙම තමයි. ඊළඟට මේ ආධ්‍යාත්මය මේක හරි වැදගත්. අපිට දියවැඩියාව හැදුනේ ඇයි? මොකද මේ දියවැඩියාව කියන්නේ දිය කියන්නේ මේ දිය කියලා අර ඉල්ලන හිරිතක් තියෙන්නේ.
මේ ඉල්ලන එක වැඩි වුණාම තමයි දිය වැඩියාව කියන්නේ. ලෝභය වැඩි වෙනකොට තමයි මේ දිය වැඩියාව එන්නේ. ඉස්සර අපේ ආච්චිලා සීයලාට තිබුණා මේ ගෙදර වත්තෙන් කවුරු හරි ගියත් මල්ලියේ ඇවිල්ලා වරෙන් කාලා ඵලයන් කියලා කියන සිරිතක්. වරෙන් කාපන් කියන සිරිතක්. අපේ ගෙවල් වල කවදාවත් බත් මුට්ටිය හින්දුනේ නැහැ. ඒක පිරලමයි තිබුණේ. මම කියන්නේ ඔබලාගේ ගෙදර ඉස්සර ආච්චිලා සීයලාගේ ඒවර දාලා බලන්න. මේ මෑත භාග වෙනකම තිබුණා මේ ගුණය. වරෙන් කාපන් කියන ගුණය. මේ ගුණය දැන් නැහැ. දැන් කෑම කන්නේ දොර වහගෙන. කෑම එකක් තව කෙනෙකුට දෙන්න බෑ. මොකද ගානට තියලා තමයි උයන්නේ. කොහොම හරි ඒ වරෙන් කාපන් කියන ගුණය නැති වෙලා ගියා. මේ හෙළවෙදකම කියන එකේදී මේ ඖෂධ මේ ශාක වලට ඖෂධ තැම්පත් උනේ කොහොමද කියන එක මේ බෞද්ධ මෙතන ඇති මං හිතන්නේ වැඩිපුර මේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ හැටියට මේ මහා පෘථුවියේ මිනිසා බිහි වෙනකොට ගස් කොළන් නැහැ. නිකන් කිරි යොදයක් වගේ මතු පිටක් තමයි මේකේ තිබිලා තියෙන්නේ. කාලයක් යනකොට මේ ගස් කොළන් හට ගන්නවා. ඒ හට ගන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි අපේ සිතේ තියෙන ಗುಣ දුරස් වීම. අපේ තියෙන ಗುಣ තමයි ගිහිල්ලා ඒ ශාකයක පිහිටන්නේ. දැන් පොල් ගහ කියන්නේ කල්ප වෘක්ෂය කියලා කියන්නේ. පොල් ගහ කියන ගහ ඒකේ පොල් ගහේ පැති තුනක් තියෙනවානේ. මේ මිනිහගේ සිතේ තිබිච්ච අලෝභ, අද්වේෂ, අමෝහ කියන සිතුවිලි ගිහිල්ලා තැම්පත් උනේ පොල් ගහේ. හේතුව තමයි පහට ලොල් වීම. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ පහට පංචේන්ද්‍රයන්ට ලොල් වීම නිසා පොල් හටගත්තා. පහ ලොල් පොල්. මේක මේ අතීතයේ තේරුම් ගන්න. කර්මය එන හැටි. දැන් එතකොට මේ වගේම දෙයක් තමයි මේ වර කා කියන ගුණය නැති වෙලා ගියේ. වරෙන් කාපන් කියන ගුණය නැති වෙලා ගියාම ඒ ගුණය කියලා තැම්පත් වෙනවා වරකා කියන ගහේ මුලේ. දැන් ඒ වරකා ගහේ මුල අපි උරච්චි කරලා ගත්තොතින් අන්න ඒක බෙහෙතක් වෙනවා දිය වැඩියාවට. එතකොට අර ලෝභකම දිය වැඩියාව කියන එක නිසා එනකොට ඒ නැති වෙච්ච ගුණය තමයි බෙහෙත හැටියට එන්නේ. ඕක තමයි හෙළවෙදකම. ඒක හොයාගත්තේ ඍෂිවරු. පුලතිසි ඍෂිවරයා ඍෂිවරු තමයි මේ හෙළවෙදකම කියන එක හොයාගත්තේ. දැන් ඒක පස්සේ කාලෙක එක පැතිවලට බෙදලා ගිහිල්ලා බටහිර වෛද්‍ය විද්‍යාවත් බිහි වෙලා තියෙන ඕකෙන් ආපු ආభాෂයෙන් තමයි. දැන් ඔය අනිත් සියලු වෛද්‍ය ක්‍රම මේ අවුරුදු 10500ක් විතර පරණයි මේ හෙළවෙදකම. මේකෙන් කැඩලා ගිහලා තමයි අනිත් ඒවාට පටන් ගන්න තියෙන්නේ. ආරම්භයේ තියෙන්නේ ලංකාවේ. ඒ ගැන පස්සේ කතා කරමු. මගෙත් එක එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. මම දන්න දේ මම අදහන දේ මම කිව්වේ. පිළිගැනීම නොගැනීම ඔබට බාරයි. දැන් එතකොට මනස සහ කර්මය කියන දෙක මම කෙටියෙන් කිව්වා. මොකද මේ දෙකත් ඉතා වැදගත් මේ කතාව කතා කරගෙන යනකොට. සමහරුන්ගේ බ්ලඩ් ෂුගර් මට්ටම වැඩි වෙනවා. සමහරුන්ගේ අඩු වෙනවා. අඩු වෙන කට්ටිය එච්චර ගණන් ගන්න නැහැ. වැඩි වෙන කට්ටිය තමයි ගණන් ගන්න. මේ දෙකම දිය වැඩියාව තමයි. හයිපර්ග්ලයිසීමියා සහ හයිපෝග්ලයිසීමියා කියලා දෙකක් තියෙනවා. හයිපර් කියන්නේ වැඩි, හයිපෝ කියන්නේ අඩුයි. අපි වීඩියෝ එකක් බලලා මේ වැඩි පටන් ගමු. එතකොට ටිකක් පැහැදිලි වෙයි.
When food is ingested, it travels along the digestive tract, where it is broken down into its component nutrients in order to be absorbed into the bloodstream. One such nutrient is glucose, a simple sugar. Glucose gets absorbed by the stomach and intestines and then enters the bloodstream. It travels through the circulation to all body cells. Once absorbed into the bloodstream, glucose circulates, causing the blood sugar level to rise. An increased level of blood sugar sends a signal to the pancreatic beta cells, which respond by secreting the hormone insulin into the circulation. Insulin is necessary for glucose to reach and be used by several important target tissues throughout the body. These include the liver, muscle, and adipose tissue. Insulin is necessary to keep blood glucose levels stable in the body. Glucose enters the cell through a process called facilitated diffusion. තව වීඩියෝ කෝකත් එක්කම බලමු. ඒතර මට ලේසි ඉදිරියට කරගෙන යන්න. ඒකත් ඊට සමානම එකක්. Understanding type 2 diabetes. Type 2 diabetes is a metabolic disorder that causes sugar, in the form of glucose, to accumulate in the blood rather than being used as fuel by the cells in our body. When we eat, food is broken down by our digestive system into nutrient molecules that are then absorbed through our digestive tract for use by the body. Foods containing carbohydrates or various sugars are broken down into glucose. Glucose is an important source of fuel for many organs in our body. However, to be able to use the glucose for fuel, the glucose molecule must first enter into the cell. The pancreas produces a hormone called insulin, a chemical messenger essential for the entry of glucose into cells. As the blood glucose levels rise after a meal, insulin is released into the bloodstream and sets processes in motion to trigger the removal of glucose from the blood to enter into the cells. දැන් ඔබට පේනවා ඇති ඉන්සියුලින් කියන හෝමෝනය මේ ගැන හැමෝම දන්නවා. අපේ ශරීරයට අපේ ආහාර ජීර්ණ පද්ධතියට ග්ලූකෝස් එකතු වුණාම කාබෝහයිඩ්‍රේට් එකතු වුණාම කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වලට පෙරලනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියේදී ඒ ග්ලූකෝස් මට්ටම දැන් ග්ලූකෝස් ටික අවශෝෂණය කරගන්නවා අපේ කුඩාන්ත්‍රයේදී. මේ ටික අපේ රුධිරයට එකතු වෙනවා අක්මාව හරහා ගිහිල්ලා. දැන් රුධිරයට මේ ග්ලූකෝස් එකතු වෙනකොට රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. දැන් මේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනකොට තමයි මේ අග්න්‍යාශය උත්තේජනය වෙන්නේ. දැන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්‍යාශය උත්තේජනය වෙලා ඉන්සියුලින් නිකුත් කරනවා. දැන් මෙතන ඔබට පේනවා ඇති ඉන්සියුලින් වලින් කරන වැඩේ. ඉන්සියුලින් වලින් කරන්නේ මොකද්ද? දැන් මෙතන මේ තියෙන්නේ ඉන්සියුලින් ඇවිල්ලා ඉන්සියුලින් රිසෙප්ටර් එකකට ටච් වෙනවා. එතකොට මේ පැත්තේ අනිත් පැත්තේ තියෙන දොරක් ඇරෙනවා ග්ලූකෝස් ටික ඇතුළට ගන්න. මම හිතන්නේ පැහැදිලි ඔබට. දැන් මේ ග්ලූකෝස් අපේ සෛල ඇතුළේට ගන්න එපේ. මේ සෛල ඇතුළට ගන්නේ නැති නිසා තමයි මේ දියවැඩියාව කියන එක තියෙන්නේ. type 2 diabetes කියන එක තියෙන්නේ. එහෙනම් type 2 diabetes කියන දේ මේ කතා කරන්නේ. එතකොට ඉන්සියුලින් තිබුණත් වැඩක් නැහැ. අපිට අපේ අර දොරවල් ටික අරගන්න බැරි ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි නැති එක. දැන් මම අද කියන්න හදන්නේ ඇයි මේ දොරවල් ටික අරගන්න බැරි වෙන්නේ කියලා. මේක හරියට ගෙදරට කවුරු මේ බඩු ගෙනල්ලා
බෙල් එක ගහනවා. බෙල් එක ගැහුවාම කුස්සිය පැත්තේ දොර අරිනවා ඒ බරු ටික ගන්න. වන්න මේ වගේ වැඩක්. දැන් බෙල් එක ගහනකොට ඒ බෙල් එක වැදුනේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔබට හිතන්නට දෙයක්. බෙල් එක වැදුනේ නැත්තම් මොකද වෙන්නේ? දොර ඇරින්නේ නැහනේ. දන්නේ නැහනේ බෙල් එක ගහනවා කියලා. අන්නේ බෙල් එක වදින්න නැති වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ හේතු කීපය ගැන අපි කතා කරනවාද? ඊළඟට තව කාරණාවක් තියෙනවා. මේ ඉන්සියුලින් නිෂ්පාදනය කරගත නොහැකි වෙන. අපි ඒකත් කතා කරනවා. ඒක type 1 diabetes වලට වැටෙන්නේ. අපි ඒකත් කතා කරනවා. ඒතර සම්පූර්ණ දියවැඩියාව ගැන යම් චිත්‍රයක් මවා ගන්නට ඔබට හැකි වේවි. අපි ඊට ටිකක් බලමු. In type 2 diabetes, the cells become resistant to insulin and ignore its message to absorb glucose. This is known as insulin resistance. In addition, in type 2 diabetes, the pancreas is unable to produce the greater amounts of insulin needed to trigger these resistant cells to take in glucose from the bloodstream. The most notable symptom of diabetes is frequent urination and excessive thirst. Other symptoms include weakness, drowsiness, and blurred vision. These are caused by chemical imbalances in the blood related to high levels of blood glucose. About 1 in 4 people with type 2 diabetes are unaware that they have the disease. It is important to catch diabetes early. Over time, high blood glucose damages the blood vessels, which can damage the organs that these vessels supply, leading to a variety of health complications. Damage to the small or micro blood vessels can cause vision problems, including loss of sight, nerve damage, and kidney disease. Damage to larger or macro blood vessels can lead to cardiovascular complications such as heart disease, stroke, and poor blood circulation. Overweight and inactivity are major causes of diabetes. A family history of diabetes significantly increases your risk of developing the disease. Certain ethnic populations are also at increased risk of developing type 2 diabetes. මම හිතන්නේ ඔබට යම් අදහසක් එන්න ඇති. මම ඊටු ටික ප්ලේ කරන්නේ නැහැ. ඊතරම් වැදගත් වෙන්නේ නැති නිසා. දැන් මේ කියපු කාරණා ටික අපි ගත්තොත් මේක වැදගත්ම ටික තමයි මේ දිය වැඩියාව තියෙන කට්ටියගේ ඒක දැනගන්න විදිය. එතන කිව්වේ නැහැ මේ ඩයබටිස් පරීක්ෂා කරන ටෙස්ට් කිට් එකක් අරගෙන පරීක්ෂා කරන්න කියලා. මොකද්ද කිව්වේ? නිින්ද යන්නේ නැහැලු. අධික වතුර පිපාසයක් තියෙනවලු. ඊළඟට මුත්‍රා යන වාර ගන්න වැඩි වෙනවා. ඊළඟට ශරීරයට අධික නිදිමතක් වගේ ගතියක් එනවා. මීට අමතරව තව තියෙනවා රැට නිින්දෙන් ඇහැරුණාම නිින්ද යන්නේ නැහැ අපෝ. නෑ අපි දැන් මුත්‍රා කරන්න 3-4 පාරක් ඇහැරෙනවා දිය වැඩියව තියෙන කට්ටිය. ඊට පස්සේ ආයෙ නිදා ගන්න අමාරු. මෙන්න මේ වගේ කාරණා කීපයක් තමයි මේ දිය වැඩියාව තියනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් කරන්නේ මොකද්ද? මේ කිසිම මේ රෝග ලක්ෂණයක් නැහැ. නමුත් අර ඩයබටිස් චෙක් කරන මීටරේ බැලුවන් පස්සේ ෂුගර් මට්ටම වැඩි. ඉතින් බය වෙනවා. බය වුණාන් පස්සේ කොහොමත් දිය වැඩියාව හැදෙනවා. මෙන්න මේකනේ අපි සැලකිලිමත් විය යුතුයි. අපි දැන් එකින් එක බලමු මේ දිය වැඩියාවට තියෙන හේතු. පළවෙනි හේතුව තමයි මේ දිය වැඩියා type 1 කියන එකට හේතු වෙන කාරණාව. මේ ඉන්සියුලින් මොලිකියුල් එකක් තමයි මේ තියෙන්නේ. මෙතන කොළ පාටින් තියෙන්නේ. ඉන්සියුලින් අණුවක්. ඉන්සියුලින් අණුව හැදිලා තින්නේ මේ දම් පාට කොටසක් තියෙනවා පේන්නේ නැති ඒක මැද. ඒක සිංක්. දැන් ඔබගේ ශරීරයේ සිංක් මට්ටම අඩු වුණොත් මොකද වෙන්නේ? ඉන්සියුලින් හදාගන්න බැරි වෙනවා. ඉතින් ඉන්සියුලින් හදාගන්න බැරි වුණා නම් දෙයනේ කොහොමද මේ වැඩේ කරන්නේ?
දියවැඩියාව හැදෙනවා. දැන් දියවැඩියාව නැති කරගන්න බේත් බොනවා. ඉතින් හරියයිද? ඊළඟට ඉන්සියුලින් ගන්නවා. කරන්න තියෙන්නේ මොකද්ද? ඉන්සියුලින් සහිත ආහාර ගන්න එක. ඉතින් ආහාර කීපයක් ඔබට ගන්න පුළුවන් නම් දිනපතා එච්චරයි තියෙන්නේ. කජු, චීස්, chicken, ඊළඟට මේ watermelon seeds, oyster, almond, ඊළඟට කිරිවලක් තියෙනවා යම් ප්‍රමාණයක්. ඊළඟට yogurt, pumpkin seeds වල හොඳට තියෙනවා. salmon, dark chocolate, මෙන්න මේ වගේ ආහාර අපි දිනපතා එකක් හෝ දෙකක් ගන්නවා නම් මේ සිංක් ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. ඒතර සිංක් ඌනතාවයක් ආවොත් තමයි අපිට අර ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට එනම් type 1 diabetes ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතුවක් අපිට මග අර ගන්න පුළුවන් මේ කාරණාවෙන්. ඊළඟට තව කාරණාවක් තමයි මේ type 1 diabetes ඇති වෙන්න තියෙන තවත් හේතුවක් විදියට සැලකෙන්නේ මේ ජාන වලින් එන මේ ප්‍රවේණිගත දියවැඩියාව. දැන් අරකට කිව්වා ෆැමිලි හිස්ටරි එකේ තියෙනවා නම් ඒක එහෙමයි කියලා. මම පොඩි කාරණාවක් කියන්නම්. දැන් අපි දන්න වෙලා ගොඩක් වෙලාවට කට්ටිය මේ දියවැඩියාව කියන රෝගේ දානවා මේ ජාන වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අම්මට තාත්තට දියවැඩියාව තිබ්බොත් පුදුම බයක් තියෙන්නේ නැහැ මටත් එයි කියලා දැන්. දැන් ඇමරිකාවේ ඉන්න කළු ජාතිකයෝන්ගෙන් 13%කට දියවැඩියාව තියෙනවා. කන්ෆර්ම්. ඔවුන් ආවේ කොහෙන්ද? නයිජීරියාවේ. ඒ රටවල් වල දියවැඩියාව තියෙන්නේ 4%යි. දැන් එතකොට ඕක වෙන්න පුළුවන්ද? දැන් ඒ රටවල තියෙන 4%කට නම් මේ රටේදීත් ඒ ජානෝ තියෙන කට්ටියට 4%ක් වෙන්න බෑ. දැන් ඇමරිකාවෙන් සුදු ජාතිකයන්ට තියෙන 11%යි. කළු ජාතිකයන්ට වඩා අඩුයි. හැබැයි කළු ජාතිකයන්ගේ දියවැඩියාව පැලඳීමේ ශීඝ්‍රතාවය වැඩි. දැන් මොකද්ද මේකට හේතුව? ජානනද? ඔබ කල්පනා කරලා බලන්න. ඊළඟට චාල්ස් ඩාවින් මේකට මොකද්ද කිව්වේ? අපේ යම්කිසි ජානයක් අපිට වදයක් වෙනවා නම් ඒක ටික ටික නිලීන වෙලා ගිහිල්ලා ඒක නැති වෙලා යනවා බෝ. දැන් දියවැඩියාව අඩු වෙනවද වැඩි වෙනවද? මේව හොඳට තමන්ගේ මනසින් කල්පනා කරලා බලන්න. මේ කවුරු මොනවා කිව්වත් මේ සිද්ධ වෙන දේ. වෙලා තියෙන්නේ මොකද්ද? දියවැඩියාව එන්න වැඩි වෙලා තව අවුරුදු 10ක් යනකොට දියවැඩියාව ට්‍රිලියන් ගානක බිස්නස් එකක්. එතෙන්ට තමයි දැන් මේ යන්නේ. එහෙනම් මේක වළක්ව ගන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ඇයි මේ අර 13%ක් ඇමරිකාවේ මේ කළු ජාතිකයන්ගේ ඒ වැඩි උනේ? කළු ජාතිකයන්ගේ ලයිෆ් ස්ටයිල් එක හරිම සංකරයි. කන තරමක් කන්නේ ජංක් ෆුඩ්. ඔය මැක්ඩොනල්ඩ් KFC වල වැඩිපුර ඉන්නේ කළු ජාතිකයෝ. දැන් YouTube එකක් ගත්තත් කළු ජාතිකයන්ගෙන් ඔය හොඳ ආහාර ගැන එහෙම එන එක හරි අඩුයි. සුදු ජාතිකයන් එනවා. එහෙනම් ඒගොල්ලෝ ඒ වැරදි ආහාර රටාව තමයි ඒගොල්ලන්ව ඒ තත්ත්වයටපත් කළේ. අපිට දැන් කරන්න තියෙන්නේ එන්නේ ආහාර රටාව හඳුනා ගැනීම. දැන් මම ඔය ඉස්සෙල්ලා කියපු ආහාර වලින් එකක් හෝ දෙකක් දිනපතා ගන්න ඕනේ. එතකොට මේ සිංක් ඌනතාවය එන්නේ නැහැ. සිංක් ඌනතාවය ආවේ නැත්තම් ඉන්සියුලින් අඩුවක් වෙන්න විදිහක් නැහැ. මම මේ කියන්නේ සම්පූර්ණ ජාන වලින් තොර වෙනවා කියලා. ජාන වලින් යම් කොටසක් එන්න පුළුවන්. නමුත් මේ කියන තරම් නැහැ. ඒක ඒ රෝගය ඇති වෙන්න හේතුව ගැලවෙන්න කියන දෙයක් විදිහට මම දකින්නේ. එහෙනම් ආහාර වලින් මේක පාලනය කරගන්න පුළුවන්. ඊළඟ තව කාරණයක් තමයි මේ ග්ලූකෝස් සෛල ඇතුළට ගත්තම සෛල ඇතුළේදී මේක ග්ලූකෝස් විදිහට තියාගන්න බෑ.
මොකද මේක අධි ශක්ති ප්‍රභවයක්. මේක හරි නිකන් දඟ කරන ළමෙක් වගේ. දැන් මේ ළමයි දඟ කරන ළමයි ටිකක් එක කාමරයකට දාලා දොරක් වහුවොත් මොනවා වෙයිද? හිතා ගන්න පුළුවන්. අන්න ඒ தત્ත්වේ නැති කරගන්න මෙන්න මේ ග්ලූකෝස් අණු එකින් එක බැඳලා තමයි තියන්නේ. ග්ලයිකෝජන් කියලා ඒ ග්ලූකෝස් එකතු කරපු විශාල අණුවකින් තමයි මේක තියෙන්නේ. ඔබට මේ පේන්නේ ග්ලයිකෝජන් අණුව. මේ විදිහට ග්ලයිකෝජන් එකතු වෙලා මේක එකට එක බැඳලා තියන්නේ පොටෑසියම් වලින්. අපි ගන්න ඕනේ khනිජ ලවණ වලින් වැඩියෙන්ම ගන්න ඕන එක පොටෑසියම්. මිලිග්‍රෑම් 4500ක් අවම ගත යුතුයි අපි දවසකට. බලන්න මිලිග්‍රෑම් 4500ක් ගන්න අපි මොනවා කන්න ඕනද කියලා. කෙසල් ගෙඩි 8ක්වත් කන්න ඕන. එළවලු වලින් ගත්තොත් එහෙම කප්ස් 7ක් දවසකට කන්න ඕනේ. මේ ප්‍රමාණය ගන්න. දැන් අර්තාපල් අලිගැට peer ඊළඟට සිට්‍රස් ජූස් ඒ කියන්නේ දොඩම් නාරං ඒ වගේ බීම වල මාළු වල බෝංචි වල ඊළඟ නිමිති මේ වගේ පොටෑසියම් තියෙනවා. හැම ආහාරයකම වගේ පොටෑසියම් යම්සි ප්‍රමාණයක් තියෙනවා. එන පොටෑසියම් ගැන අපි සැලකිලිමත් විය යුතුයි. දවසකට මිලිග්‍රෑම් 4500ක් අවශෝෂණය විය යුතුයි අපේ බඩවැල් වලින් රුධිරයට. එහෙම වුණොත් තමයි අර ග්ලයිකෝජන් ප්‍රමාණය හදාගන්න පුළුවන්. දැන් ඔබට දියවැඩියාව නම් හේතුව මේක වෙන්න බෑද? ඔබ එළවලු එච්චර කන්නේ නැහැ නේද? බත් පිඟානක් නේ කන්නේ. ලොකු බත් පිඟානකට එළවලු පොඩ්ඩක් දාගෙන කන සිරිතක් නේ අපේ තියෙන්නේ. එහෙනම් මේ එළවලු කෑම අඩුවීම මේ දියවැඩියාවට හේතුවක් වෙන්න බැරිද? ඔබගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. මම කියනවට ඒක පිළිගන්න එපා. පොටෑසියම් අඩුවීම අනිවාර්යෙන් දියවැඩියාවට හේතුවක් වෙනවා. දියවැඩියාව සුව කරගන්න නම් මේ ආහාර ගත යුතුයි. නැත්නම් දියවැඩියාව සදාකාලිකයි තමයි. ඒ කියන එක ඇත්ත. හේතුව තමයි එක හේතුවක් මේක පොටෑසියම් අඩුවීම. දැන් අපි කතා කරා සින්ක් අඩුවීම සහ පොටෑසියම් අඩුවීම. දැන් අර ඉන්සියුලින් ඇවිල්ලා ටච් කරානේ රිසෙප්ටර් එකක්. ඒක තව දොරවල් දෙකක් ඇරුණානේ. ඒ දොර අරින ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ක්‍රෝමියම් සහ වැනේඩියම් කියන මිනරල් දෙක. මේ ක්‍රෝමියම් වැනේඩියම් සහිත ආහාර අපි ගත්තේ නැත්තම් අන්න තව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉන්සියුලින් තිබ්බත් දොර අරගන්න බෑ. හරියට ස්විච් එක ඉබුවට වයර් එක මැද්දෙන් මීයෝ කාලා වගේ. දැන් බෙල් එක වදින්නේ නැහැ. එහෙම නැත්නම් බෙල් එක කැඩිලා වගේ. මෙන්න ක්‍රෝමියම් වැනේඩියම් කියන දෙකෙන් තමයි අපිට ඔන්න ඔය වැඩේ කරලා දෙන්නේ. එහෙනම් ක්‍රෝමියම් වැනේඩියම් තියෙන ආහාර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොනවද ක්‍රෝමියම් තියෙන ආහාර? ක්‍රෝමියම් වැඩියෙන්ම තියෙන ආහාරයක් තමයි කුරුඳු. කුරුඳු මෙච්චර තියෙන රටේ දියවැඩියාව මෙච්චර ආවේ කොහොමද? එක්ක මම මේ කියන්නේ වැරදි කතාවක්ද? ඊළඟ රෙටියුස්, තක්කාලි, මස්රූම්ස්, බෝංචි වර්ගවල. ඊළඟ ලූණු, විශේෂයෙන් රතු ලූණු, බ්‍රොකොලි. මෙන්න මේ වගේ තියෙනවා මේ ක්‍රෝමියම්. දැන් බ්‍රොකොලි වගේ එකක් ඇයි අපේ රටේ වගා කරන්නේ නැත්තේ? බ්‍රොකොලි කිලෝ එකක් රුපියල් 2800යි මන් දවසක් බලනකොට. සිංගප්පූරුවේ බ්‍රොකොලි කිලෝ එකක් වෙන්නේ ඩොලර් 5ක් විතර. ඇයි මේ වෙනස? අපේ රටේ වගා කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි වගා කරන්නේ නැත්තේ? මේ වගේ පණුවෝ ඉන්නවා කියලා. ඊළඟට මේවට වසවිස ගහලා තියෙන්නේ. එහෙනම් මේව කන්න හොඳ නැහැ. අනිත් ඒවාට වසවිස ගහලා තමයි තියෙන්නේ. කොහොම හරි මේ ආහාරය අපෙන් අයින් කරලා තියෙනවා.
ලොකු මුදලක් දාන්න. නුවරඑළිය මේක වහන්න බැරි කමක් නැහැ. හොඳට පුළුවන්. අපේ සාමාන්‍ය ආහාර වේලට බ්‍රොකොලි ගන්න පුළුවන්. රුපියල් 100කට 200කට ඔක දෙන්නත් බැරි කමක් නැහැ. හැබැයි ඒක අපේ ආහාර රටාවෙන් අයින් කරලා තියෙන්නේ කවුරු හරි හිතාමතා කරා කියලායි මං හිතන්නේ. ඊළඟට කුරුඳු අපිට කන්න පුළුවන්. කුරුඳු පොත්තක් හොද්දට දාන එක ගැන නෙමෙයි මං කියන්නේ. අපිට මේකෙන් තේ හැන්දක් විතර දවසකට ආහාරයට ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඒ අවශ්‍ය ක්‍රෝමියම් ප්‍රමාණය ලැබෙනවා අපිට. එහෙනම් ක්‍රෝමියම් නැතිවීම නිසා කී දෙනෙකුට දියවැඩියාව හැදිලා නැද්ද? මේක 1957 වෛද්‍යවරයෙක් යෝජනා කරා. දියවැඩියාව හැදෙන්න හේතුව ක්‍රෝමියම් ඌනතාවය. දැන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න වලට හයිපෝතයිරොයිඩිසම් හයිපර්තයිරොයිඩිසම් හැදෙන්න හේතුව අයඩීන් කියලා අඳුරගත්තනේ. ඒක මිනරල් එකක්. ඊට පස්සේ මොකද්ද කරේ? ඒක ලුණු වලට එකතු කරානේ අයඩීන්. ලෝකේ හැම රටක්ම මේකට එකඟ වෙලා ලුණු වලට අයඩීන් එකතු කරා. අපේ ලංකාවෙත් එකතු කරනවා. ඒ වගේම මෙන්න මේකත් යෝජනා වුණා මේ දියවැඩියාව කියන එක වැඩි වෙන්න හදනකොට මේ ක්‍රෝමියම් එකතු කරා නම් මේ දියවැඩියාව නවත්ත ගන්න පුළුවන් කියන තැනට එක වෛද්‍යවරයෙක් ආවා. ඒ යෝජනාවත් පැත්තකට දැම්මා. ඒ වෛද්‍යවරයාටත් වෙච්ච දෙයක් නෑ ඊට පස්සේ. මොකද මේ දියවැඩියාව කියන බිස්නස් එක එදායින් නතර වෙනවා ක්‍රෝමියම් දැම්මා නම්. ලුණු වලට හරි එකතු කරා නම් ක්‍රෝමියම් එහෙම වෙනවා. ඇමරිකාවේ මේ යංජවිලි ව්‍යාපාරයේ නිර්මාතෘ ඩොක්ටර් ජෝවලට් එයා අවුරුදු 19ක් මේ පර්යේෂණ පැවැත්තුවා මේ මිනරල් විටමින් ගැන මේ මනුස්ස ශරීරයට අවශ්‍ය. එයා හොයාගන්නවා 91ක් අවශ්‍යයි කියලා අපේ ජීවිතේ ගෙනියන්න දෛනිකව අපි දෙන්න ඕනේ කියලා. විටමින් මිනරල් වර්ග 91ක්. මිනරල් 60යි. කියන්නේ ಖನಿಜ ලවණ වර්ග 60ක් පොළොවෙන් ගන්න තියෙන ඒවා. විටමින් වර්ග 16යි. ඇමයිනෝ අම්ල වර්ග 12යි. මේද අම්ල වර්ග 3යි. ඔමේගා 369. මෙන්න මේ ටික දෛනිකව දුන්නොත් මේ බෝන ඕන රෝග හැදෙන්නේ නැහැ කියලා ඔහු සොයාගත්තා. එයා FDA එකට විරුද්ධ නඩු 8ක් දාලා තියෙනවා. මේ වැරදි ආහාර රටා වලට අනුමත කරපු ඒවා 8කට FDA එකට විරුද්ධව නඩු 8ක් දාලා තියෙනවා එතුමා. ඒ නඩු 8 මෙයා දිනු. FDA එක පරාදයි. මේවා ඉන්නේ නැහැ මාධ්‍ය වලට. එතනදී ආපු එකක් තමයි මේ සෙලේනියම් කියන මිනරල් එක නැති නිසා කැන්සර් හැදෙනවා. මේක අපි අපේ ආහාර වලට එකතු කරන්න ඕනේ කියලා මම යෝජනා කරා. දැන් ඇමරිකාවේ නීතියක් ඇවිල්ලා තියෙනවා කුඩා දරුවන්ගේ ආහාර වලට සෙලේනියම් එකතු කළ යුතුයි කියලා. අඩු ගානේ ඇමරිකාවේ ඒ ගානට හරි මේක වැටුණා. දැන් ලංකාවේ මේක වෙනවද? ළමයි කොච්චර ඉන්නවද පිළිකා හැදිලා? ඔප්පු කරලා පෙන්නලා තියෙනවා බ්‍රෙස්ට් කැන්සර් 87කින් නවතිනවා කියලා මේ සෙලේනියම් සහිත ආහාර දුන්නොත්. නමුත් මේවා ලංකාවට එන්නේ නැහැ. බොහොම කනගාටුයි. ඒ වගේම එකක් තමයි මේ ක්‍රෝමියම් කියන්නේ. ක්‍රෝමියම් ආහාර වල ලුණු වලට වගේ එකතු කරලා දුන්නා නම් අද මේ ප්‍රශ්නේ අපි කාටවත් නැහැ. ඊට වැනේඩියම්. වැනේඩියම් තියෙන ආහාර බොහොමයක් තියෙනවා. විශේෂයෙන් මේ හතු, ගම්මිරිස්, පාස්ලි. ඊළඟට බියර් වගේ තියෙනවා. නිවිති. ඊළඟට ඩේරි ප්‍රොඩක්ට්ස්, කිරි, චීස් ඒ වගේ. ඊළඟට තව තියෙනවා ඔලිව් ඔයිල්, කැනෝලා ඔයිල්, සෝයා බීන් ඔයිල්. මෙන්න මේ වගේ තියෙනවා වැනේඩියම්. මේ ක්‍රෝමියම් වැනේඩියම් කියන දෙක අපේ අර ග්ලූකෝස් අණුව සෛලය ඇතුළට ගෙනියන්න අවශ්‍ය කාර්ය සිදු කරන්නේ දෙන්න. එහෙනම් ඒක ඊටාම අවශ්‍යයි. අපේ මේ දියවැඩියාව පාලනය කරගන්න. දැන් මම කියපු ටික මම ආයෙ කියන්නම්. සිංක් අවශ්‍යයි. ඉන්සුලින් නිෂ්පාදනය කරගන්න.
පොටෑසියම් අවශ්‍යයි ග්ලයිකෝජන් හදාගන්න. මොකද ග්ලයිකෝජන් හදන්න බැරි නම් සෛලය ඇතුළට ග්ලූකෝස් ගන්නෙ නැහැ. දැන් අපිට කියනවා එක්සර්සයිස් කරන්න කියලා. එක්සර්සයිස් කරන්නේ ඇයි? එක්සර්සයිස් කරනකොට ග්ලූකෝස් දහනය වෙනවා. සෛලය ඇතුලේ තියෙන ග්ලූකෝස් දහනය වීම නිසා ලේවල තියෙන ග්ලූකෝස් යම් ප්‍රමාණයක් සෛලය ඇතුළට ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා තමයි දියවැඩියාව තියෙන කට්ටිය එක්සර්සයිස් කරන්න කියලා කියන්නේ. ඒක తాවකාලික විසඳුමක්. එක්සර්සයිස් කරා කියලා දියවැඩියාව හොඳ වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අර ග්ලූකෝස් යම් ප්‍රමාණයක් සෛලය ඇතුළට යනවා. මොකද සෛලය ඇතුලේ මේක දහණය වෙන නිසා. ඒක හොඳයි. දැන් ඊළඟට මම කිව්වා ක්‍රෝමියම් වැනේඩියම් කියන මිනරල් වර්ග දෙක අවශ්‍ය වෙනවා. මේ අර දොරවල් දෙක අරගන්න. මොකටද ග්ලූකෝස් ටික ඇතුළට ගන්න සෛලේ. එහෙනම් මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ නම් ඔහුට දියවැඩියාව තියෙන්න හේතුවක් නැහැ. ඔය හතරෙන් එකක් තමයි අනිවාර්යෙන් තියෙන්නේ. ඊට අමතරව ඉතා සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ජාන වලින් එන ගැටලු. මේක නොගැණිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් කියලායි මම හිතන්නේ. ඊට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇඩ්‍රිනලින්. අපි තව වීඩියෝ එකක් නරඹලා ඉමු. Hey there, welcome to Life Noggin. Have you ever seen a movie where someone had an adrenaline rush and essentially became superhuman for a minute? One moment they're on their daily walk to work and the next lifting a heavy tree off an injured stranger's leg. But how does a single hormone cause this to happen? Let me calm down for a little bit. Let's suppose you are in a terrifying situation, like seeing a bear about to attack you. No, not that kind of bear. Yeah, that's better. In this kind of situation, sensory information of the fuzzy threat in front of you eventually reaches your brain's hypothalamus. From here, the body's sympathetic nervous system is activated. This causes you to tense up, speed up, and become much more alert. At the same time, a signal is sent to your adrenal glands, triggering them to release epinephrine, or adrenaline, into the bloodstream, along with norepinephrine and cortisol, the stress hormone. So now your body is ready for anything. Your heart rate and blood pressure increases, your pupils dilate to take in more light, more blood is sent to your muscles, and your muscles tense up. Basically what I'm saying is that you are a Hulk right now, only not green, and not sporting those lovely purple pants, which I look great in, by the way. Anyway, the cortisol and adrenaline also increase your blood glucose levels, which conveniently allows more energy to දැන් ඔබට මෙතනදී වැටෙන්නේ නැති එක දෙයක්. ඔබට මතක ඇති සුනාමි ආපු වෙලාවේ මේ වයසක ආච්චිලා ගස්සුර නැග්ගා. අම්මලා දරුවා අරන් ගස්සුර නැග්ගා. දැන් කළු තඩි බල්ලෙක් අපේ පස්සෙන් එලවන් ආවොත් ඕන ලොකු තාප්පයකින් එහා පැත්තට පයින්න පුළුවන්. හැබැයි එහා පැත්තට පැන්නෙන් පස්සේ යාට ආපහු මේ පැත්තට නම් පයින්න බෑ. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය ක්‍රියාත්මක වෙලා අපිට ලොකු ශක්තියක් ලබා දෙනවා. මේ ලොකු ශක්තියක් ලබා දෙන්න ලොකු ග්ලූකෝස් ප්‍රමාණයක් ඕනේ. මොකද ශක්තිය නිෂ්පාදනය කරන්නේ ග්ලූකෝස් වලින්. මේ වෙලාවේ විශාල ග්ලූකෝස් ප්‍රමාණයක් රුධිරයට මුදා හරිනවා. විශේෂයෙන් අක්මාව මේ ඇඩ්‍රිනලින් කෝටිසෝල් කියන හෝමෝන දෙකෙන් ඒ දෙක ආවම අර ග්ලයිකෝජන් ග්ලූකෝස් වලට කඩලා ඉක්මනට රුධිරයට මුදා හරිනවා. මොකද දැන් ඉතා ඉක්මනින් මෙයා ක්‍රියාත්මක විය යුතුයි. එක්ක මෙයා පහර දෙන්න ඕනේ. එහෙම නැත්නම් දුවන්න ඕනේ. ওই දෙකටම විශාල ග්ලූකෝස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැන් ඒ වගේම තමයි ඔබ ස්ට්‍රෙස් එකක නම් ඉන්නේ ආතතියක නම් ඉන්නේ. ඒ ආතතිය වෙලාවෙත් ඒ ආතතිය බැලන්ස් කරගන්න මේ කෝටිසෝල් කියන හෝමෝනය නිකුත් කරනවා. කෝටිසෝල් නිකුත් කිරීම ගැන ඔබ දැන් හිතා බලන්න. ඔබ හවසට බලන ටීවී එකේ තියෙන නාට්‍ය ටික බලන්නකෝ. මතක ගන්න කොළුවට. මේ වගේ කොච්චර ස්ට්‍රෙස් එකක් තියෙනවද? දැන් ඔබ ඒ නාට්‍යයේ ඔබගේ ආසම චරිතයට යම් අසාධාරණයක් වෙනකොට ඔබ ගිනි ගන්නවා. මේ වෙලාවේ
ඔබගේ රුධිරයට මුදාහරන ලොකු කෝටිසෝල් ප්‍රමාණයක්. හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම්ම ඔය ටික වෙනවා. දැන් ඔබ නිින්දට යන්නේ අධික කෝටිසෝල් ප්‍රමාණයක් තියාගෙන. කෝටිසෝල් වැඩි කෝටිසෝල් ඉක්මනට අයින් වෙන්නේ නැහැ. ලොකු වෙලාවක් ගන්නවා කෝටිසෝල් ශරීරයෙන් අයින් වෙන්න. දැන් මේ කෝටිසෝල් තියෙනකන් ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි. ඇඩ්‍රිනලින් කෝටිසෝල් දෙකම එහෙමයි. හැබැයි ඇඩ්‍රිනලින් ඉක්මනට ඉවර වෙනවා. ඒක නේද තාප්පෙන් එහා පැත්තට පැනනම ආයෙ පයින්න බැරි. ඒක ඉක්මනට ඉවර වෙනවා. කෝටිසෝල් ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලීනව පවතිනවා. ඒක මේ අපේ ශරීරය එකතු වෙනවා කියලා කියන්නේ. දැන් මේ කෝටිසෝල් ඔබ උදේට ඇහැරිලා ළමයින්ව ඉස්කෝලේ යවන්න ලෑස්ති කරලා මේ තියෙන ප්‍රශ්නත් ඔක්කොමත් එක්ක යනවා. මේ ළමයින්ව ගිහින් දාලා ඔක්කොම කරන්න. දැන් ඔබගේ ස්ට්‍රෙස් එක කොපමණක්ද? ඒ ගමම යනවා බ්ලඩ් චෙක් කරන්න. දිය වැඩියාව තියෙනවද කියලා බලන්න. ඊළඟට ඔබට කෝල් එකක් එනවා ඔබගේ චෙක් එකක් රිටර්න් වෙලා කියලා. තවත් ස්ට්‍රෙස්. මේ වගේ ස්ට්‍රෙස් ඇති වෙන්න ඕන තරම් කාරණා අපේ ජීවිතේ තියෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙලා තියෙන්නේ දැන්. දැන් ඔබ රිපෝට් එක අරගෙන මේක දොස්තර මහත්තයාට ගිහින් පෙන්නනවා. දොස්තර මහත්තයා කියනවා ඔබට දිය වැඩියාව. දැන් ඉතින් ජීවිතාන්තය දක්වා බෙහෙත් ගන්න ඕනේ. ඔබගේ හදවතට අල්ටු කරලා බලන්න මේක හරිද කියලා. ඔබ බ්ලඩ් ෂුගර් චෙක් කරනවා නම් චෙක් කරන්න ඕනේ ස්ට්‍රෙස් එක නැති වෙලාවක. සතුටින් ඉන්න වෙලාවක. දැන් ඔබගේ මෙච්චර කල් ගත්ත බ්ලඩ් රිපෝට් හරිද කියලා ඔබ හිතලා බලන්න. සමහර විට නෙමෙයි බොහෝ විට ඔබ ගත්ත රිපෝට් එකේ තියෙන්නේ මේ ස්ට්‍රෙස් එක නිසා වැඩි වෙච්ච බ්ලඩ් ෂුගර්. දිය වැඩියාව නෙමෙයි. නමුත් ඔබ බෙහෙත් බොනවා. මම හිතන්නේ පැහැදිලි මම කියපු කාරණේ මෙයත් එක හේතුවක් මේ බ්ලඩ් ෂුගර් වලට. ඊළඟට තව වීඩියෝවක් තියෙනවා මම ඒක දාන්න නැතුව ඉන්නවා මේ වෙලාව මදි වෙන නිසා. තව කාරණයක් තියෙනවා මේ ග්ලූකෝනියෝජෙනිසිස් කියලා තව ක්‍රියාවලියක් තියෙනවා අපේ ශරීරයේ. ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් නැතුව ග්ලූකෝස් වලින් නැතුව ශක්තිය නිපදවිය හැකි තවත් ක්‍රමයක්. ලිපිඩ සහ ප්‍රෝටීන වලින් ශක්තිය නිපදවන ක්‍රමයක්. ඒකට කියනවා ග්ලූකෝනියෝජෙනිසිස්. ග්ලූකෝ කියන්නේ ග්ලූකෝස්, නියෝ කියන්නේ නිව්, ජෙනිසිස් කියන්නේ හදනවා, ජෙනරේට් කරනවා කියන එක. මේ ග්ලූකෝනියෝජෙනිසිස් වලදී කරන්නේ මොකද? ඔබගේ ඉස්සෙල්ලාම ඔබගේ තියෙන මේදය දහනය කරලා ශක්තිය නිපදවනවා. එතකොට ඔබ ග්ලූකෝස් ශරීරයට ඇතුල් කිරීම නවත්තන සමහර ඖෂධ වලින් මේක දිගින් දිගට කරගෙන ගියාම වෙන්නේ මොකද්ද? අපේ ශරීරය පටන් ගන්නවා ඔබගේ තියෙන මේද තට්ටුව දහනය කරලා ශක්තිය නිපදවන්න. දැන් එන්න කෙට්ටු වෙනවා. ඊළඟට පටන් ගන්නවා ප්‍රෝටීන් ටික දහනය කරලා ප්‍රෝටීන් වලින් ශක්තිය නිපදවන්න. දැන් ශරීරය දුර්වල වෙනවා. බරක් උස්සන්න බෑ. මාංශ පේශි දුර්වලයි. මේ විදිහට තමයි ඔබ කෙට්ටු වෙන්නේ. එහෙනම් ග්ලූකෝනියෝජෙනිසිස් කියන එකත් අපි දැනගත යුතුම කාරණයක්. ඊළඟ තවත් කාරණයක් තමයි මේ අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම 90ක් පාලනය කරන්නේ liver එකෙන්, අපේ අක්මාවෙන්. සමහර විට ඔබට කියලා කියවෙන්න ඇති. මොකද ග්ලූකෝස් පාලනය කරන අග්න්‍යාශයෙන්. අග්න්‍යාශයේ ග්ලූකෝස් පාලනය කරන්න වෙන්නේ අපි ආහාර ගත්තාම විතරයි. නමුත් ආහාර නොගන්නා කාලය තුල සම්පූර්ණ අපේ ග්ලූකෝස් මට්ටම ගැන බලාගන්නේ අපේ අක්මාව. අක්මාවේ ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් කියලා හෝමෝන් එකක් නිපදවනවා.
මේ ඉන්සියුලින් growth factor කියන හෝමෝන් එක කරන්නේ මොකද්ද? අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් ටක් ගාලා ඒ ලෙවල් එකට වැඩි කරලා දෙන එක. මේ හෝමෝනේ අපේ ශරීරයේ එන්න අඩු වෙනවා. අවුරුද්දකට 10 ගානේ අඩු වෙන අවුරුදු 30කට පස්සේ. අවුරුදු 10ට 10 ගානේ. කියන්නේ අවුරුද්දට 100ට එකක් විතර මේ growth hormone නිෂ්පාදනය අපේ අඩු වෙනවා. growth hormone එක තමයි අපේ අක්මාව stimulate කරලා මේ IGF නැත්නම් insulin growth factor කියන හෝමෝන් එක නිෂ්පාදනය කරවන්නේ. එහෙනම් එන්නේ මේක දුර්වල වෙන එක තමයි වෙන්නේ. මේ දුර්වල වුණායින් පස්සේ අක්මාවට බැරි වෙනවා ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් වැඩි කරලා දෙන්න. එතකොට තමයි කලන්තය හැදෙන්නේ. එක කට්ටිය සීනියම් කන්නේ එතකොට. මේව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ අක්මාව නිරෝගීව තියාගත්තා නම්. ඒ වගේම මේ growth hormone එකට සමාන හෝමෝනයක් අපේ තියෙනවා ශාකවල. chlorella growth factor කියලා කියනවා. මේ chlorella growth factor chlorophyll වල තියෙනවා. විශේෂයෙන් algae වල. මේ algae වල තියෙන chlorophyll අපිට ලබා ගන්න පුළුවන් නම් මේ தત્ත්වය සෑහෙන අපි දුරට නවත්ත ගන්න පුළුවන්. මේත් අපේ රටේ මේ chlorella භාවිතය හරි අඩුයි. ජපානයේ එමනම් සෑහෙන ප්‍රමාණයක් භාවිතා කරනවා. තායිවානේ, සිංගප්පූරු වගේ රටවල. ඒකෙන් පුළුවන් වෙනවා මේ ග්ලූකෝස් මට්ටම අඩු වීම නවත්වා ගන්න. මේ තත්වයට පැමිණි කෙනෙකුට මේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම හෝ අඩු වීම ඇති කෙනෙකුට විශේෂයෙන් වැඩි අයට මම යෝජනා කරනවා සප්ලිමන්ට් කීපයක්. මේ විටාජින් කියන්නේ මේ ක්ලොරෙල්ලා වලින් හදලා තියෙන්නේ. ඊළඟට යන්ජවිටි ආයතනයේ නිෂ්පාදනය කරලා තියෙන ටැන්ගි ටැන්ජරින් EFA කියන්නේ මේද අම්ල essential fatty acid omega 369 ඊළඟට osteofx කියන්නේ calcium magnesium complex එක ඊළඟට selenium කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව selenium සහිත supplement එකක් ඊළඟට sweeties කියලා එකක් තියෙනවා sweeties එකේ තියෙන chromium vanadium මේ දෙක ඊළඟට synaptive කියලා කියන්නේ අපේ මානසික ආතතිය අඩු කරගත හැකි supplement එකක් අපි ඩයබටිස් තියෙන කෙනෙකුට මේ මෙන්න මේ supplements දෙනවා මාස 3ක කාලයකට දුන්නාම එයාගේ ඔය තියෙන සාමාන්‍ය මට්ටමට හැරෙනවා මේකෙන් ස්වීටීස් කියන එකයි විටාජින් කියන එකයි ටිකක් කල් එක දිගට ගන්න වෙනවා අවුරුද්දක් විතර ගන්න වෙයි සමහර වෙලාවට ඒ අතරතුර තමන්ගේ ආහාර රටාව හදාගත්තොත් මේ දියවැඩියාව කියන රෝගේ සුව කරගන්න පුළුවන් වෙනවා මං හිතන්නේ පැහැදිලි කියලා මම ඉක්මනට කතා කරගෙන ගියා මට පුළුවන් ස්පීඩ් එකෙන් අපි ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු ප්‍රශ්න නැද්ද අද ඩොක්ටර් අර ඩොක්ටර් කිව්වා වගේ මේ දැන් අත්‍තරම ඩයබටික්ස් මටත් නැහැ ඒ වුණාට සමහර වෙලාවට නිකන් අපි පොඩි චෙකප් එකක් දානවා සාමාන්‍ය මාසෙකට සැරයක් කරේ නිකන් පොඩි අඩුම ගානේ ටෙස්ටිං එකක් හරි නැත්තම් පොඩක් බලනවා අපි එතකොට සමහර වෙලාවට තියෙන කියන්නේ නෝමලි තියෙන්නේ අපිට මට 101ක් වගේ තියෙන්නේ ඒ වුණාට 295 වෙච්ච වෙලාවලුත් තියෙනවා ඉතින් එතකොට සාමාන්‍යයෙන් පිටිකෑ මනම් කන්න එපා කියලානේ සාමාන්‍යයෙන් අපි එහෙම පරිසං වෙනවනේ කොහොමද නමුත් ડોක්ටර් ඊට පස්සේ දවස් දෙකකට විතර ගියාට පස්සේ අනේ 101යි ඉතින් බීපු බෙහෙතකුත් නැහැ නමුත් අර මේ මං හිතන්නේ අර ડોක්ටර් කිව්ව එකට සම්බන්ධයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ නේද
අන්න හරි. දැන් ඒ 200 ගාන වෙච්ච වෙලාවේ ඒ report එක අරගෙන ගියා නම් වෛද්‍යවරයා ඔබට නිකුත් මේ දෙනවා බොන්න බෙහෙත්. දිනකට ලයිකුමේට් 500 දෙකක් බොන්න කියන උදේ සවස. එතකොට ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද? මේක මේ తాවකාලික ගැටලුව. ඒකයි. ඒකයි නේද? ඔව්. ඩොක්ටර් අර මේ බටහිර වෛද්‍ය ක්‍රමයට මෙට්ෆෝමින් කියලා ඖෂධයක් දෙනව නේද? ඒකයි ඒ වගේ ඖෂධ වලින් මොනවද ඩොක්ටර් මේ කරන්නේ දියවැඩියා සම්බන්ධව? ඒකෙන් අපේ ශරීරයේ ග්ලූකෝස් අවශෝෂණය කර ගැනීම අඩු කරන එක කරන්නේ. කෑම කාපු ගමන් ගන්න කියන්නේ. ඒ ආහාර වේලේ තියෙන ග්ලූකෝස් අවශෝෂණය අඩු කර ගන්න. ඒතර මොකද්ද වෙන්නේ? දවසකට අපිට කැලරි 1200ක් විතර ඕනේ. අපේ ශරීරයේ දවසකට ඒතර කැලරි 2000ක් කියලා කියන්නේ ග්‍රෑම් 500ක්. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 500ක්. ඒතර කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 500ක කැලරි ප්‍රමාණයක් අපිට ඕනේ. දැන් ඒක ගන්න දෙන්නේ නැහැ මේ මෙට්ෆෝමින් එකෙන්. එතකොට වෙන්නේ මොකද්ද? අපේ ෆැට් එක බර්න් කරලා තමයි ඒ ටික ගන්න වෙන්නේ. ඒක තමයි කෙට්ටු වෙන්නේ. මෙට්ෆෝමින් ගත්තම කෙට්ටු වෙනවනේ. ඔව් ඩොක්ටර්. thank you ඩොක්ටර්. ඩොක්ටර් එතකොට දැන් එහෙම ඒ වගේ ස්ට්‍රෙස් එකක් වගේ එනකොට දැන් හිස්ටරිය දන්නේ නැහැනේ. දැන් හිතේ තියෙන කියන්නේ තියෙන ප්‍රශ්න ටික හරිය අර කිව්වා වගේ චෙක් රිටර්න් එක. Doctor. Hello. ඔව් එක්කෙනෙක් ඇහුණා හරි. Hello. Hello doctor. මේ ඩයබටික් අයට ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරන්නේ ඇයි? ඒ අර දැන් මෙහෙමයි. දැන් ඔය ඩයබටිස් අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉන්සියුලින් වැඩි ඒගොල්ලන්ගේ බ්ලඩ් වල. මං කියපු එක තේරුණාද දන්නේ නැහැ. සුගර් වැඩි වෙනකොටනේ ඉන්සියුලින් නිකුත් කරන්නේ පැන්ක්‍රියාස් එකෙන්. අග්න්‍යාශයෙන්. ඒතර සුගර් වැඩි වෙනකොට පැන්ක්‍රියාස් එකෙන් ඉන්සියුලින් දානවා. ආයෙ වැඩි වෙනවා ආයෙ දානවා. ඔය වගේ සාමාන්‍යයෙන් ඒ ඉන්සියුලින් මට්ටම වැඩි. කවුරුවත් ඉන්සියුලින් චෙක් කරන්නේ නැහැ මේ දියවැඩියා රෝගියෙක්ගේ. දැන් අපි බයෝ රෙසොනන්ස් තාක්ෂණය කරනකොට ඉන්සියුලින් මට්ටම බලනවා. මොකද ඒක හරි වැදගත්. එයාගේ බ්ලඩ් වල ඉන්සියුලින් වැඩිද කියලා බලාගන්න එක. ඒතර ඉන්සියුලින් මට්ටම අඩු කරගන්න පුළුවන් ප්‍රෝටීන් හෝ මේදේ ආහාරයට ගැනීමෙන්. කාබෝහයිඩ්‍රේට් ගත්තම තවත් වැඩි වෙනවා. දැන් අපි ප්‍රස්තාරයක් ඇන්දොත් කාබෝහයිඩ්‍රේට් ගත්තම උඩින් යන්නේ මේ ඉන්සියුලින් මට්ටම. ප්‍රෝටීන් ගත්තම ඊට යටින් මැදින් යන්නේ. මේදේ ආහාරයට ගත්තොත් ගොඩක් පල්ලෙහින් යන්නේ. ඒතකොට ඉන්සියුලින් අඩු කර ගැනීමේ ක්‍රමයක් තමයි ඒක කියන්නේ. නමුත් මේක තේරුම් ගන්න අමාරුයි කෙනෙකුට. මොකද ඉන්සියුලින් අඩු වුණාන් පස්සේ දැන් තවත් දියවැඩියා වැඩි වෙනවානේ කියලා හිතෙනවා. ඇත්තටම වෙලා තියෙන ඉන්සියුලින් වැඩි අපේ ශරීරයේ ඒකට කරන එක විකල්පයක් තමයි ප්‍රෝටීන් වැඩිපුර තියෙන ආහාර ගන්න එක. ප්‍රෝටීන් සහ මේදේ. ඩොක්ටර් කියපු සප්ලිමන්ට් එක කොහමද අපි ගන්න පුළුවන් වෙන්නේ? කියන්නේ ට්‍රීට්මන්ට් ඒව ගන්න පුළුවන් මේ බෙස්ට් ලයිෆ් ආයතනයෙන් ගන්න පුළුවන්. ඩොක්ටර් මම බදුල්ලෙන් කතා කරන්නේ. එතකොට අපිට ගන්න පහසු කියන්නේ ෆාමසි වල නෑ. මේ ලංකාවේ නෑ මේ. ලංකාවේ තියෙන ෆාමසි වල කවදාවත් හොඳ සප්ලිමන්ට්ස් නෑ. ඒ වරන් දියවැඩියා හොඳ කරගන්නත් බෑ. ඩොක්ටර් එතකොට ගෙන්න ගන්නේ කොහොමද අපි? එතකොට ඔව් ඔන්ලයින් තමයි ගෙන්න ගන්න වෙන්නේ. ඩ්‍රග්ස් එක්කමද මේ සප්ලිමන්ට්? ඇහුන්නේ නැහැ. හෙලෝ. දැන් කියන්න. හෙලෝ. මේ ඩයබටික් තියෙන කෙනෙක් with ඩ්‍රග්ස් එක්කමද ගන්න වෙන්නේ සප්ලිමන්ට් ටික? ඕක කමක් නැහැ. ඒ ඩ්‍රග්ස් නවත්තන්න ඕනේ නැහැ. හෙලෝ. ඒක දියවැඩියා ඩ්‍රග්ස් එක්කමනේ. හොඳ වෙනකොට ඩ්‍රග්ස් නවත්තන්න පුළුවන්. ඒක තව කට්ටිය කරන වැරද්දක්. thank you. මොන හරි වෙන දෙයක් ගත්තම මේ දැන් බොන බෙහෙත නවත්තනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් කරන්නේ මැනේජ් කරන එක. දැන් මෙට්ෆෝමින් වගේ වගේ කරන්නේ වාගේ සුගර් ලෙවල් එක මැනේජ් කරන එක. මැනේජ් කරගන්නත් ඕනේනේ. මෙන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝගේ සුව කර ගැනීමේ පාරකට යන්නේ නැති එක. ඒකට ක්‍රම තියෙනවා.
ඉතින් අපි ඒ ක්‍රමයකට යන ගමන් මැනේජ් කරගන්න එක දෙකම කරගෙන යන එක තමයි මම නම් කියන්නේ හොඳ. ඩොක්ටර් මේ ඩොක්ටර් දැන් අර ඉන්සුලින් ගැන කියප එකේ පොඩි අපහැදිලිතාවයක් ආවා මට. මොකද දැන් හුඟක් වෙලාවට අපිට කියනවා අග්න්‍යාසයේ ඉන්සුලින් ක්‍රියාකාරීත්වය අඩු වුණාම තමයි ඩයබටික් හැදෙන්නේ කියලා. ඒතකොට දැන් ඩොක්ටර් කියනවා මේ ෂුගර් මේ බ්ලඩ් වලට ඉන්සුලින් වැඩි වෙන එක නවත්තන්න අර ප්‍රෝටීන් කනවා කියලා. එතකොට මොකද්ද මේකේ නිවැරදි පැහැදිලි කිරීම ඩොක්ටර්? ඔව්. දැන් මම මුලින්ම කියවනේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්‍යාසයෙන් ඉන්සුලින් ස්‍රාවය වෙනවා. දැන් ඒක වෙන්නේ කොයි වෙලාවටද අපි ආහාර ගත්තාම. නමුත් මේ ඉන්සුලින් මට්ටම මේ ග්ලූකෝස් මට්ටම දිගටම වැඩි වෙලා තියෙනකොට නැවත ඉන්සුලින් ස්‍රාවය කරන්න වෙනවා. මොකද ග්ලූකෝස් වැඩිනේ දැන්. බ්ලඩ් වල තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි හින්දා ඉන්සුලින් ස්‍රාවය කරන්නේ. එතකොට ඉන්සුලින් ස්‍රාවය වෙලා ඊට පස්සේ ආපහු නැවත ස්‍රාවය කරන්න වෙනවා. ආපහු වැඩි. ආයෙමත් වැඩි. මේ විදිහට දිගට ස්‍රාවය කරනවා. අර වැඩි ප්‍රමාණයක් ස්‍රාවය කළා හරි මේක ඇතුළට දාගන්න. ඒක කෙරෙන්නේ නැහැ. දැන් එහෙම වුණාම අග්න්‍යාශය විඩාවටපත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? බීටා සෛල වලට ඉන්සුලින් ස්‍රාවය කරගන්න බැරි වෙනවා. ඔක තයිරොයිඩ් එකෙත් වෙනවනේ. තයිරොයිඩ් ග්‍රන්ථිය වගේම ග්‍රන්ථියක් නෙමේ අපේ අග්න්‍යාශය කියලා කියන්නේ. එතන මේ අග්න්‍යාශයේ විඩාවටපත් වෙලා තවත් ඉන්සුලින් ස්‍රාවය කරගන්න බැරි වෙන මට්ටමට එනකොට මෙයාට ඉන්සුලින් දෙන්න වෙනවා. ඒ කියන්නේ type 2 diabetes තියෙන කෙනාට ඉන්සුලින් දෙන්න වෙලා තියෙන්නේ. type 1 කටේන ඉන්සුලින් දෙන්න ඕනේ. පැහැදිලිද? දැන් නෑ මට මේ පැහැදිලි ඩොක්ටර් බොහොම ස්තුතියි. අර ප්‍රෝටීන් සහ මේදේ සහිත ආහාර ගන්නකොට වැඩි ඉන්සුලින් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ අපිට. ඉතින් ඒකෙමුත් ශක්තිය හදා ගන්න පුළුවන් නේ. මම කිව්වේ ග්ලූකෝනියෝජෙනිසිස් කියලා සිස්ටම් එකක් තියෙනවා කියලා බොඩි එකේ. එහෙමත් පුළුවන්. අර කීටෝජෙනික් ඩයට් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ගන්න ආහාර වේල් තියෙන. පැහැදිලි ඩොක්ටර් බොහොම ස්තුතියි. මම හිතන්නේ මම කතා කරපු ටික කට්ටියට තේරුණා කියලා මම හිතනවා. ඔව් ඩොක්ටර් මම පොඩි දෙයක් කියලා අහන්න ගියා. මේ ඒ දැන් අර අපිට unknown stress ආවහම දැන් අර අපි කියනවනේ මේ ග්ලූකෝස් එක වැඩි වුණාම අපේ percent ඒ කියන්නේ 202ක් එනවා ඒ වගේ වෙනවනේ. එතකොට ඒක නැති කරගන්න හරි අපි ග්ලයිකෝමෙට් හරි මේ ගන්නවනේ කොහොම හරි මෙට්ෆෝමින් හරි. එතකොට ඇත්තටම මේක වකුගඩුවට හොඳ නැහැ නේ ඩොක්ටර්. කියන්නේ එහෙම ඒ කියන්නේ දැන් අපි අපිට දෙයක් නැතුව අපි එක දවසකට මේ ඒක සීමා කරන්න අර අනවශ්‍ය දේවල් ලං කරගන්නවනේ. ඔව් ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කියනවනේ මේ වගේ සයිඩ් ඉෆෙක්ට් තියෙනවා කියලා. ඉන්ටර්නෙට් එකට ගිහලා හොයලා බලන්න මේ බෙහෙත් ගත්තාම එන සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා. ඒක දාලා තියෙනවා. ඉතින් ඒක අඩු කරගන්න තමයි මම කිව්වේ මේ දියවැඩියා හැදෙන්න කලින් මේ ආහාර ටික ගන්න. මේ වගේ රෙකෝඩින් නැති මං හිතන්නේ රෙකෝඩින් අහලා හරි ආහාර ටික ගන්න. ආහාර ටික අරගෙන නිරෝගීව ඉන්න මේ වැඩසටහනේ මේකත් ඒකනේ. ඔව්. අපි බලාපොරොත්තු වෙන්නේත් ඒකනේ. මේ ලෙඩ හදා ගන්න අයට වඩා ලෙඩ හදා ගන්න නැතුව ඉන්නනේ. නැතු ඉන්නේ ඩොක්ටර්. ඩොක්ටර් ඔය හැම දෙයකටම අර බයෝරෙසිස්ටන්ස් එක ඒක ටෙස්ට් කරොත් ඒ කියන්නේ ඩොක්ටර් ළඟට ඇවිල්ලා එහෙම ටෙස්ට් කරගත්තොත් අපිට බලන්න පුළුවන් එකක්ද දෙකක්ද තුනක්ද මොන වගේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම එතනින් බලා ගන්න පුළුවන්ද ඒ ටෙස්ට් එකෙන්? ඔව් ඒකේ අපි දැන් කෙනෙක් ටෙස්ට් කරනවා පැය එකමාරක් විතර යනවා. ඒ ටෙස්ට් කරලා ඉවර වෙලා එයාගේ හෝමෝන් බැලන්ස් නැද්ද? මොන හෝමෝන්ද ප්‍රශ්න තියෙන්නේ? ඊළඟට එයාගේ ඉමුන් සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවද? සෛලවල දුර්වලකම් මොන හරි තියෙනවද? පැරසයිට් ඉෂුස් තියෙනවද? වෛරස් බැක්ටීරියා ප්‍රශ්නයක් තියෙනවද? මේ වෛරස් බැක්ටීරියා වල නම පවා එනවා. මෙන්න මේ බැක්ටීරියාව තියෙන මේ වෛරස් තියෙනවා කියලා. ඒ වගේ ශරීරයේ රෝගී වෙන්න හේතුව හොයාගන්න පුළුවන් අපිට. ඒ හේතු හොයාගත්තන් පස්සේ ඒක හොඳ කරගන්න පාර හදාගතයි. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන හේතුව දන්නේ නැහනේ. දන්නේ නැහැ. ඔව්. ඒ හේතු හොයාගතයි අපිට. ඒක ඩොක්ටර් ඇඩ්වයිස් කරනවා අපිට. ඒක ගැන අපි ටෙස්ට් එක කරොත් ඒක ඇඩ්වයිස් කරනවා නේ ඩොක්ටර්. ඔව් ටෙස්ට් එක කරොත් වෙන කන්සල්ටේෂන් කරනවා අපි. සාමාන්‍යයෙන් අපිට Doctor,
මේ මම නම් මට නම් පොඩ්ඩක් දීවැඩියාව තියෙනවා මම මෙට්ෆෝමින් උයි ඩයමික්‍රෝනුයි ඉතින් අවුරුදු දෙකක් තුනක් බොනවා ඉතින් නමුත් දැන් මේක ඇත්තටම සයිඩ් ඉෆෙක්ට් ඇති වෙයි නේද ඉතින් නේ ඒ කියන්නේ උදේට 500 රාත්‍රීට 500යි එහෙමම ගන්නවා ඉතින් ඔව් දැන් ඔවා ගන්නේ මේක මැනේජ් කරගන්නනේ ඔව් ඉතින් මැනේජ් කරලා විතරක් මැනේජ් කරගන්න ඒක කරගන්න ඕනේ මොකද වැඩිපුර රුධිරයේ ග්ලූකෝස් තියෙන එක හොඳ නෑ ඒක අපේ ස්නායුවට බලපානවා අපේ ඇස් වලට බලපානවා අපේ කිඩ්නි වලට බලපානවා ඒක හොඳ නෑ ඒ නිසා පාලනය මෙට්ෆෝමින් වල කිඩ්නියට බලපාන පර්සන්ටේජ් එකක් තියෙනවා නේද මෙට්ෆෝමින් එක නෙමෙයි මෙට්ෆෝමින් එකේ සයිඩ් ඉෆෙක්ට් තියෙනවා මම කියන්නේ බ්ලඩ් ෂුගර් වැඩි වීම බලපානවානේ ඔව් ඒකට ඒක මැනේජ් කරගන්න ඕනේනේ ඔව් දැන් ඔය බෙහෙත් ගත්තාම අඩු වෙනවනේ බ්ලඩ් ෂුගර් ඔව් අඩු වෙනවා එහෙනම් ඒක මැනේජ් කරගන්න ඒ මැනේජ් කරන ගමන් කරන්න ඕන එක තමයි මම කිව්වේ දැන් right ආහාර රටාව හදාගෙන ඔය දැන් ක්‍රෝමියම් වැනේඩියම් පොටෑසියම් සිංක් මෙන්න මේවා තියෙන ආහාර ගන්න ඕනේ ඊළඟට ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕනේ ඒකට ඔබගේ පරිසරය හදා ගන්න ඔබ කරන රැකියාව වෙන්න පුළුවන් ඔබගේ ඩයබටිස් වලට හේතුව ස්ට්‍රෙස් එක අඩු කරගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ ඩොක්ටර් ඒක බලමු දැන් කියලා දුන්නේ ඒකයි ඒක තමයි මෙට්ෆෝමින් ගන්න එපා කියන එක නෙමෙයි මම මේ කිව්වේ හරි මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන වරදක් ඕක සිංහල බෙහෙත් ගන්න යනවා ඉංග්‍රීසි බෙහෙත් අයින් කරලා ඉංග්‍රීසි බෙහෙත් ගන්න යනවා සිංහල බෙහෙත් අයින් කරලා මං කියන්නේ මේ දෙකම ගන්න මොකද මේ දෙක පැටලෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආහාර රටාව හදා ගන්න එතකොට හරියනවා දැන් මම මේ කතා කරේ මෙඩිකල් නියුට්‍රිෂන් ගැන okay thank you තව ප්‍රශ්න තියෙනවද? ડોક્ટર ફૂડ સપ્લિમેન્ટ එක ගන්න විදිහක් තියෙනවද? මේක ගන්නකොට මේක ටිකක් මිල අධිකයි. ඔය කියපු ටික හරි මිලයි. හොඳම දේ තමයි චෙක් කරලා Tamanට අවශ්‍ය ටික ගන්න එක. එතකොට අපිට පුළුවන් හරීම උපදෙස් ටික දෙන්න. මෙතන ඉන්න ඔය ආන්දාගල මහත්මයාව කන්ටැක්ට් කරා නම් මම හිතන්නේ පුළුවන් මේ වැඩේ කරගන්න. ඒ කියන්නේ බයෝ ඩිෆරන්ස් එක කරලා තමයි ගන්න ඕනේ. තවත් ගැටලු නොමැති බවයි පෙනී යන්නේ. ඉතින් වර්තමානයේ විශාල ගැටලුවක් පවතින වැදගත් කාලෝචිත මාතෘකාවක් ඔස්සේ මෙවන් කතිකාවතක් සංවිධානය කිරීම වැනි කර්තව්‍යයකට අතුගල්ප ලියෝ සමාජයේ වශයෙන් අපට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඇත්තෙන්ම අපලද භාග්‍යයක්. ඒ සම්බන්ධයෙන් කිරිබත් කුඹුර සිංහ සමාජයට ස්තුතිවන්ත නොවී බෑ. ඉතින් අදත් දියවැඩියාව ගැන අප නොදත් කරුණු රාශියක් අපිට දැන අවස්ථාව ලැබුණා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඔබතුමාගේ වටිනා කාලය කැප කරමින් මේ දේශනාවට සම්බන්ධ වුණාට. ඒ වගේම අද දින මේ වැඩසටහනට සම්බන්ධ වුණු කිරිබත් කුඹුර සිංහ සමාජයේ සභාපති සිංහ ඉංජිනේරු ලක්ෂ්මන් උල්ලන්දපිටිය ඇතුළු සියලුම සිංහ සමාජිකාවන්ටත් අතුගල්පුර ලියෝ සමාජයේ සභාපති ලියෝ කලිදු කුමාරසිංහ ඇතුළු සියලුම ලියෝ සමාජිකාවන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් වැඩසටහන අවසන් කරන්නටයි මේ සූදානම. ඔබ සැමට සුබ රාත්‍රියක්.